එතකොට මේ secret of rich කියන එකේ තියෙන ප්‍රධානම concept තුනක් තමයි මම මේ කතා කරන්නේ. ඒ තුන මේ online franchising කියන business එක ගොඩනගෙද්දි පදනම් වෙනවා. පළවෙනිම දේ තමයි රොබර්ට් කියසාකි පැහැදිලි කරනවා මේ රොබර්ට් කියසාකි ඊළඟ පොත තමයි cash flow quadrant කියලා කියන්නේ. ඒකෙදී ආ පැහැදිලි කරනවා ලෝකෙ මිනිස්සු මුදල් හම්බ කරන්න ගියාට පස්සේ ප්‍රධාන කඳවුරු තුනකට බෙදෙනවා. හතරකට බෙදෙනවා කියලා. කොටසක් එම්ප්ලොයිස්ලා කියලා හඳුන්වනවා. right? මේගොල්ලෝන්ගේ තියෙන විශේෂත්වය එයාලට ස්වාමියෙක් ඉන්නවා. ඒ වගේමයි එයාලගේ ආදායම ඉන්කම් එක හැමතිස්සෙම ඒගොල්ලොන්ගේ තියෙන එක්ස්පීරියන්ස් එක සහ එයා වැඩ කරන කාලය මත ඩිපෙන්ඩ් වෙනවා. එයාගේ ඉන්කම් එක, එයාගේ එක්ස්පීරියන්ස් එක නැත්නම් ස්කිල් එක නැත්නම් තියෙන නොලෙජ් එක එයා වැඩ කරන කාලය මත ඒ නොලෙජ් එක කොච්චර කාලයක් එයා දවසේ යොදවනවද කියන එකට එයාට එන ඉන්කම් එක තීරණය වෙනවා. ක්ලියර්ද චතකයි? ඒ වගේමයි මෙයාට ගන්න පුළුවන් ඉන්කම් එක හැමතිස්සෙම ලිමිටඩ්. ඒ ලිමිටඩ් කියන්නේ ඒක පේනවා මේ ඉන්කම් එක ගන්න එයා පාවිච්චි කරන පැරාමීටර්ස් දෙක නැත්නම් එයා පාවිච්චි කරන වේරියන්ස් දෙකෙන් පේනවා ඒක කොච්චර ලිමිටඩ්ද කියලා. ටයිම් එක ගත්තොත් දවසට පැය 24කට වඩා එයාට තනියම වැඩ කරන්න බෑ. දවසට මැක්සිමම් පැය 24යි වැඩ කරන්න බෑ. ඒතකොට ටයිම් එක ලිමිට්. එක්ස්පීරියන්ස් එක ගත්තොත් එහෙම එක පුද්ගලයෙක් ගත්තොත් එහෙම එක්ස්පීරියන්ස් එක හැමතිස්සෙම ඒ පුද්ගලයාට ලිමිට්. අන්ලිමිටඩ් එක්ස්පීරියන්ස් එකක් නෑ තමන් නියෝජනය කරන ක්ෂේත්‍රයක් ඇතුළේ වෙනවා. තමන්ට සීමා සහිත අත්දැකීම් ටිකක් දැනුම ප්‍රමාණයක් හැකියාවන් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට ඒ සීමා සහිත අත්දැකීම් ප්‍රමාණය සීමිත කාලයක් ඇතුළත පාවිච්චි කරාට පස්සේ ලිමිටඩ් සීමා සහිත ඉන්කම් එකකට තමයි යන්න පුළුවන්. ඒක අසීමිතව වැඩි කරන්න බෑ. අසීමිතව වැඩි කරන්න හැකියාවක් නැහැ. by default මේක ලිමිට් වෙලා තියෙනවා. පැහැදිලිද? මේ වගේ අයට මුළු ජීවිත කාලෙම වැඩ කරන්න සිද්ධ වෙනවා මුදල් හම්බ කරන්න අවශ්‍ය නැහැ. ඒක නිසා ඒගොල්ලොන්ට කියනවා ඇක්ටිව් ඉන්කම් එකක් තමයි ජෙනරේට් කරන්න කියලා. හරියට තක්කාලි වගාව වගේ. හැමදාම වැඩ කරොත් විතරයි සල්ලි එන්නේ. එතකොට හිතෙන්න පුළුවන් එම්ප්ලොයි කෙනෙක්ට වැඩ කරාට ඇනුවල් ලීව් මෙච්චර තියෙනවා. ටීචර් කෙනෙක් ගත්තොත් මාස 3ක් විතර නිවාඩු තියෙනවා. ඔව් නිවාඩු තියෙනවා. හැබැයි එයාට වැඩ කරන්න තියෙන දවස් වලින් එයාට පුළුවන් ද මාස 3ක් නැත්නම් මාස 6ක් එක දිගට වැඩ නොකර ඉඳලා ඉවර වෙලා ආදායමක් උපයන්න. උදාහරණයකට ගත්තොත් එහෙම අපි ගමු ඉංජිනේර් කෙනෙක්ම ගමුකෝ. ඉංජිනේර් කෙනෙක් සාමාන්‍යයෙන් හොඳ සැලරි එකකට යන කෙනෙක් ලංකාවේ ගත්තත් ලෝකේ ගත්තත්. හැබැයි ඒ ඉංජිනේර්ට පුළුවන් ද මාස 3ක් නැත්නම් මාස 6ක් වැඩ නොකර ඉඳලත් ඒ ආදායම ඒ විදිහටම ගන්න. බෑ. ඇනුවල් ලීව් මොන ලීව් තිබ්බත් එයා වැඩ කරොත් විතරයි මුදල් ලැබෙන්නේ. එයා වැඩ කරන්න ඕන මුදල් එන්නේ. එයා අවුරුදු 45ක් වැඩ කරත් වැඩක් නැහැ. 46 වෙනි අවුරුද්දේ ආදායම හොයන්න නම් 46 වෙනි අවුරුද්දෙත් වැඩ කරන්න ඕන. ඒක නිසා ඒ වගේ ආදායමක් ජෙනරේට් කරන එම්ප්ලොයිස්ට අපි කියනවා ඇක්ටිව් ඉන්කම් එකක් ජෙනරේට් කරනවා. ක්‍රියාකාරී ආදායම. right? දෙවෙනි කැටගරි එක තමයි අනිත් දෙය මේගොල්ලොන්ගේ තියෙන මේ විශේෂ මයින්ඩ්සෙට් එක. මේගොල්ලොන්ගේ හිතන විදියක් තමයි පොදු විදියක්. හැමතිස්සෙම රිස්ක් එක අවම කරන්න තමයි ફોකස් කරන්නේ. ඒක නිසා ඒගොල්ලෝ චේන්ජ් එකක් ගන්න බයයි. හැමතිස්සෙම රිස්ක් එක ගැන තමයි බොරු වෙන්නේ. හැමතිස්සෙම සේෆ් මූඩ් ඉන්න බලන්නේ. මට මාසේ අන්තිමේ මේ ගාන එනෝනේ. මම සේෆ් කියන මෝඩ් එකේ තමයි හැමතිස්සෙම ඉන්නේ. ඒක නිසා මෙතන ඉන්න බහුතරයක් අය චේන්ජ් එකක් ගන්න බයයි. රිස්ක් එකක් ගන්නවා කියලා තමයි හිතන්නේ චේන්ජ් එකක් ගත්තොත්. වෙනත් දේවල් කරන්න හිතනවා ඇක්ෂන් එක ගන්න. right? අනිත් කැටගරි එක තමයි self employed නැත්නම් small business. සොයන් රැකියා කරන අය නැත්නම් තමන්ගෙම කියලා කුඩා පරිමාණ ව්‍යාපාර කරන අය. මෙතන සොයන් රැකියා කරන සාමාන්‍ය පැලවගා කරන අයගේ ඉඳන් නැත්නම් ගොවියොන්ගේ ඉඳන් ස්පෙෂලිස්ට් ડોක්ටර්ස්ලා තමන්ගම කියලා ලෝ ෆර්ම් එකක් කරන ලෝයර්ස්ලා එහෙම නැත්නම් කන්සල්ටිං ඉන්ජිනියර්ස්ලා කියන ලෙවල් දක්වාම හાર્ඩ්වෙයාර් බිස්නස් ඕනර්ස්ලා කියන ලෙවල් එක දක්වාම මේ අය මෙතන ඉන්නවා. self employed small business කියන අය.
කැටගරි එකේ ගත්තොත්. ඒගොල්ලොන්ගේ තියෙන විශේෂත්වය මොනවද කියලා වැදුවොත් එimhe ඒගොල්ලෝ මුදල් හම්බ කරන්න පාවිච්චි කරන්නේ ඒ පැරාමීටර් එකම තමයි. මොකද්ද? ඒ වේරියන්ස් ටිකම තමයි. experience plus time. අපි ගත්තොත් ස්පෙෂලිස්ට් ડોක්ටර් කෙනෙක් එයාගේ එක්ස්පීරියන්ස් එක වැඩි වෙන්න තමයි එයාට පැයට ගෙවන රේට් එක වැඩි වෙන්නේ. ඉංජිනියර් කෙනෙක් කන්සල්ටිං ඉංජිනියර් කෙනෙක් ගත්තොත් එimhe එයාගේ එක්ස්පීරියන්ස් එක වැඩි වෙන්න තමයි එයාගේ පැයට ගෙවන රේට් එක ඩිසයිඩ් වෙන්නේ. එතකොට එයාට පැයට ගෙවන රේට් එක ඒ ඉංජිනියර් එයාගේ ලෙවල් එකේ ඉන්න කාටත් ආසන්න වශයෙන් එකම රේට් එකක් තියෙන්නේ. අපි හිතමු ප්‍රොජෙක්ට් ඉංජිනියර් ලෙවල් එකක් කියලා. ආසන්න වශයෙන් එකම රේට් එකක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. එතකොට එයා වැඩ කරන කාලය නැවතත් අර කලින් වගේමයි දවසට වැඩ කරන්න පුළුවන් කාලය හැමතිස්සෙම ලිමිටඩ්. පැය 24ක් කාටවත් වැඩ කරන්න බෑ. හැබැයි උපරිම වැඩ කරොත් වැඩ කරන්න පුළුවන් පැය 24ක් දක්වා විතරයි. රයිට්. එතකොට එයාලගේ ඉන්කම් එකත් හැමතිස්සෙම ලිමිටඩ් වෙනවා. මොකද එක්ස්පීරියන්ස් එක සහ ටයිම් එක කියන වේරියන්ට්ස් දෙක ලිමිට් වෙන නිසා. රයිට්. අනිත් පැත්තට එයාලා ජෙනරේට් කරන්නේ ඇක්ටිව් ඉන්කම් එක. හොඳම උදාහරණය ටියුෂන් ගුරුවරු නැත්නම් ස්පෙෂලිස්ට් ડોක්ටර්ස්ලා වගේ අය. ටියුෂන් ගුරුවරයෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මම දන්න අය ඕන තරම් ඉන්නවා මාසෙට මිලියන කීපයක් ෆික්ස් ඩිපොසිට් දානවා. ඒ කියන්නේ ඒ තරම් සැලකිය යුතු ආදායමක් ගන්නවා. හැබැයි එයාට කතා කරොත් එහෙම අපි ලබන සතියේ යුරෝප් ටුවර් එකක් ගිහිල්ලාම සති දෙකක විතර කියලා ඉවරලා එයා කිසිම වෙලාවක ඔයත් එක්ක ඒ ගමන යන්නේ නැහැ. ඇයි? එයා දන්නවා එයා සති දෙකක් ක්ලාස් කරේ නැතුව හිටියොත් එහෙම එයා මෙච්චර කාලයක් හදාගෙන තියෙන ඒ කස්ටමර් බේස් එක නැත්නම් ඒ ස්ටුඩන්ට් බේස් එක සම්පූර්ණයෙන්ම වෙනත් ගුරුවරු ගාවට යනවා. ඒක නිසා එයා කිසිම වෙලාවක ඒ ක්ලාස් වලට නොආ ඉන්නේ නැහැ. ලෙඩක් දුකක් හැදුණා ක්ලාස් එකකට යනවා. බොහොම කලාතුරකින් තමයි මුළු අවුරුද්දේම දවසක් දෙකක් තුනක් වගේ තමයි ගොඩක් වෙලාවට ක්ලාස් එකක් මිස් වුණා. ඒකත් එක ළඟ නෙමෙයි. මල ගෙදරක් මගුල් ගෙදරක් වුණත් මේ ගොඩක් ටියුෂන් ගුරුවරු ක්ලාස් එකට අනිවාර්යයෙන්ම යනවා. හැබැයි ලොකු ආදායමක් ලබනවා. මුදල් හම්බ කරනවා. හැබැයි එයා වැඩ කරන්න ඕන ඒ වැඩ කරන ප්‍රමිසස් එකේ ඉන්න ඕන මුදල් හම්බ කරන්න. එයා නැති වුණොත් සම්පූර්ණයෙන්ම ආදායම නවතිනවා. බිඳුවම වෙනවා. රයිට්? ඒක නිසා ඒගොල්ලන්ටත් කියනවා ඇක්ටිව් ඉන්කම් එකක් ජෙනරේට් කරන්න කියලා. අනිත් පැත්තට මේගොල්ලෝ රිස්ක් එකක් ගන්නවා. එම්ප්ලොයිස්ලාට සාපේක්ෂව මෙයාලගේ තියෙන විශේෂත්වය තමයි එම්ප්ලොයිස්ලා තව කාගේ හරි යටතේ වැඩ කරන අය. මෙයාලා කැමති නෑ කාගේවත් යටතේ වැඩ කරන්න. මෙයාලා කැමති ස්වාධීන වෙන්න හැමතිස්සෙම. තමන්ගෙම කියලා දෙයක් ගොඩනගා ගන්න. හැබැයි මෙයාලා තමන්ගෙම කියලා දෙයක් ගොඩනගා ගන්න ගියාට පස්සේ එම්ප්ලොයි කෙනෙක් නම් 8-5 වැඩ කරා ඒ ටයිම් එකෙන් පස්සේ කම්පැනි එක ගිනි ගත්තත් කමක් නැහැ කියලා තමයි අපි අර කට වචනෙන් කියන්නේ. මොකද එයාගේ වගකීම් ටික තියෙන්නේ වැඩ කරන ටයිම් එකේ විතරයි. එතනින් පස්සේ එයා බලන්නේවත් නැහැ කම්පැනිට මොකද වෙන්නේ. හැබැයි සෙල්ෆ් එම්ප්ලොයි නැත්නම් ස්මෝල් බිස්නස්මන් කෙනෙක් ගත්තොත් තමන්ගේ ඔළුවේ තමයි සම්පූර්ණ බිස්නස් එකම තියෙන්නේ. අපි ගත්තොත් හાર્ඩ්වෙයාර් බිස්නස් ඕන කෙනෙක් එයාට ෆයිනෑන්ස් පැත්ත හිතන්න වෙනවා, මාකටිං පැත්ත හිතන්න වෙනවා, එම්ප්ලොයිස්ලා හරියට වැඩ කරනවද කියලා බලන්න වෙනවා, අවශ්‍ය භාණ්ඩ හා සේවා ටික තමන්ගේ ගබඩා කරලා තියෙනවද කියලා බලන්න වෙනවා, සප්ලයර්ස්ලාගෙන් ඒවා එනවද කියලා බලන්න වෙනවා, ඒ ඕඩර්ස් දාන්න වෙනවා, ටැක්ස් පැත්ත බැංකුත් එක්ක යන ගනුදෙනු ඒ හැම දෙයක්ම බලන්න වෙනවා. ඒ කියන්නේ අර කලින් ජොබ් එකේ තිබුණට වඩා ලොකු ප්‍රෙෂර් එකක් දැන් හැන්ඩල් කරනවා. හැබැයි ඒ රිස්ක් එක ගන්න ඒගොල්ලෝ කැමති. මොකද ඒගොල්ලෝ කැමති නෑ තව කෙනෙක් යටතේ වැඩ කරන්න. අනිත් දේ තමයි මේ සෙල්ෆ් එම්ප්ලොයි අය බිලීව් කරන දෙයක් තියෙනවා. මම නැත්තම් කිසි දෙයක් හරියට වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ තමන් ඉන්න ඕන කියලා ඒගොල්ලෝ බිලීව් කරනවා. ඒගොල්ලෝ නැති වුණොත් ඉන්කම් එක යන ව්‍යාපාරේ හරියට සිද්ධ වෙන්නේ නැහැ කියන බිලීෆ් එකක් ඒගොල්ලොන්ට තියෙනවා. ඒ හේතුව නිසා ඒගොල්ලෝ හැමතිස්සෙම එයාලගේ ව්‍යාපාරයේ තියෙන ස්ථානයේ රැඳිලා ඉන්නවා. මුදල් එන්නේ එයාලා ව්‍යාපාරයේ ඉන්න නිසා. ඇත්තටම මේගොල්ලොන්ගේ ටයිම් එක ගත්තොත් ෆ්‍රී ටයිම් එක ගත්තොත් ෆ්‍රී ටයිම් එකක් නැති තරම්. ව්‍යාපාරයේ තුලම තමයි ජීවත් වෙන්නේ. පැහැදිලිද? රයිට්. එතකොට අපි එතනින් එහා පැත්තට ගියොත් බිග් බිස්නස් ඕනර් කෙනෙක් ගත්තොත් එහෙම. උදාහරණයකට අපි මැක්ඩොනල්ඩ් එකක් ගත්තොත් එහෙම ඇත්තටම මේකේ
ඕන අපි යන එක බ්‍රාන්ච් එකකදී හරි අපි දැකලා තියෙනවද මේකේ ඕන ඉන්නවා? ලංකාවේ නෙමෙයි අපි ඇමරිකාවේ බ්‍රාන්ච් එකකට ගියාද? අපි දකීවිද මේ මැක්ඩොනල්ඩ් එකේ ඕන ඉන්නව බ්‍රාන්ච් එක ඇතුලේ? එයා බ්‍රාන්ච් එකේ ඒ මොකක් හරි අවුට්ලට් එකකින් කෑම ගන්නවොත් ඇරෙන්න අපි දකින්නේ නැහැ. රයිට්? හැබැයි දැනට ලෝකයේ අවුට්ලට් 36000ක් ඔපරේට් වෙනවා එකම ටේස්ට් එකට මැක් බර්ගර්ස් බෙදා හරිනවා. ලෝකෙම රටවල් 4කින් ටේස්ට් කරලා තිනවා එකම ටේස්ට් එක තියෙනවා. මොකක්ද එතන තියෙන සීක්‍රට් එක? එකම විදියට ලාභ ලබනවා. එකම විදියට ප්‍රොෆිට් කරනවා. මොකක්ද තියෙන සීක්‍රට් එක? ඒ සීක්‍රට් එක තමයි මේ බිග් බිස්නස් ඕනර්ස්ලා මුදල් හම්බ කරන්නේ තමන්ගේ තියෙන ටයිම් එක විකුණලා නෙමෙයි. තමන්ගේ ටයිම් එක යූස් කරලා නෙමෙයි. එහෙනම් කොහමද? තවත් පිරිසක් එයාගේ යට වැඩ කරනවා. අඩුම එම්ප්ලොයිස්ලා 500ට වඩා වැඩි ප්‍රමාණයක් තමන්ගේ යට වැඩ කරනවා බිග් බිස්නස් එකක ඕනර්ගේ යටතේ. අනිත් දේ තමයි 500ක් විතර වැඩ කරද්දී අත්‍යවශ්‍ය දෙයක් තමයි මේගොල්ලෝ මැනේජ් කරන්න ඩුප්ලිකේබල් සිස්ටම් එකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ නැවත නැවතත් කොපි කරන්න පුළුවන්, ඩුප්ලිකේට් කරන්න පුළුවන් සිස්ටම් එකක් අවශ්‍ය වෙනවා. මැනේජ් කරන්න අවශ්‍ය වෙනවා. නැත්නම් තනි එම්ප්ලොයිස්ලා 20ක් 30ක් මැනේජ් කරන්න පුළුවන් තනියම Tamanට. 100ක් විතරත් පුළුවන්. හැබැයි එම්ප්ලොයිස්ලා 500කට වැඩි ප්‍රමාණයක් ඉඳි මැනේජ් කරන්න සිස්ටම් එකක් අවශ්‍ය වෙනවා. set of instruction අවශ්‍ය වෙනවා. ඒගොල්ලොන්ට මොනවද කරන්න තියෙන්නේ කියලා ඩිෆයින් කරන්න අවශ්‍ය වෙනවා. ඒක මේන් අවුට්කම් එකට කොහොමද කනෙක්ට් කරන්න කියලා අපි දැනගෙන ඉන්න අවශ්‍ය වෙනවා. රයිට්? ඒ හැම දෙයක්ම මේ සිස්ටම් එකේ ඩිෆයින් කරගන්න වෙනවා. ඒ සිස්ටම් එකක් තියෙන නිසා තමයි අපි මැක්ඩොනල්ඩ් අවුට්ලට් එකේ ඒකේ ඕනර් දකින්නේ නැත්තේ. ඕනර් නැතුව සේම් ප්‍රොෆිට් එක ජෙනරේට් වෙන්නේ, එන්න ප්‍රොෆිට් වැඩි වෙන්නේ, ඕනර්ගේ account එකට ප්‍රොෆිට් එක ඩිපොසිට් වෙන්නේ මේ සිස්ටම් එකක් තියෙන නිසා. ලෝකේ අවුට්ලට් 36000කට වඩා වැඩි ප්‍රමාණයක් දාන්න පුළුවන් වෙලා තියෙන එක ඩුප්ලිකේට් කරන්න පුළුවන් නිසා. එක තැනක ඇමරිකාවෙන් පටන් ගත්තු මැක්ඩොනල්ඩ් එකේ අවුට්ලට් මුළු ඇමරිකාව පුරාම පැතිරුණා. ඒ කියන්නේ ඒ සිස්ටම් එකේ කොපීස් හැදුනා ඇමරිකාව පුරාම. දැන් ඇමරිකාවෙන් එළියේ ලෝකේ රටවල් ගානක ලංකාව ඇතුලේ හැම රටවල් ගානකම ඒ කොපි වැදිලා තියෙනවා. එකම දේ තමයි කරන්න තියෙන්නේ. අපි ඇමරිකාවේ මැක්ඩොනල්ඩ් එකක් ඇතුළට ගියත් එකම විදියට තමයි මේ මිනිස් ඒ වැඩ කරන අය හැසිරෙන්නේ. එකම විදියට තමයි ඒවා නිෂ්පාදනය කරන්නේ. එකම විදියට තමයි ඩිලිවර් කරන්නේ. අපි තායිලන්තේ ගිහිල්ලා බැලුවොත් ඒත් එහෙමයි. ලංකාවෙත් ඒත් එහෙමයි. මොකද එකම ක්‍රමවේදයක් තමයි පාවිච්චි කරන්නේ මේ ප්‍රතිඵලයක් ජෙනරේට් කරන්න. ඒක නිසා තමයි කොපීස් හදන්න පුළුවන් වෙන්නේ. එකම දේ කොපි පේස්ට් කරගෙන යනවා ලෝකෙ පුරා. ඒක නිසා කොපීස් ගොඩක් වැදිලා තියෙන නිසා ඒ කියන්නේ ලොකු කස්ටමර් බේස් එකක් ටච් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ලෝකෙ පුරා අවුට්ලට් ලොකු ප්‍රමාණයක් ඕපන් වුණා. මොකද ඇමරිකාව ඇතුලේ විතරක් එක අවුට්ලට් එකක් තිබ්බනනේ උපරිම කස්ටමර්ලා 1000ක් 5000ක් 10000ක් උපරිම ටච් කරයි දවසකට. ඊට එච්චරක් දැන්. හැබැයි ලෝකේ රටවල් 30 40ක නැත්තම් 50ක 60ක අවුට්ලට් තියෙද්දි කස්ටමර්ස්ලා දවසකට ටච් කරන්න පුළුවන් ප්‍රමාණය මිලියන ගාණක්. ඒකයි මේවා බිලියන් ඩොලර් කම්පැනි වෙලා තියෙන්නේ ඊටාම කෙටි කාලයක් ඇතුළත. පටන් අරන් වැඩි කාලයක් නැහැ. ඊටාම කෙටි කාලයක් ඇතුළත බිලියන් ඩොලර්ස් කම්පැනි වෙලා තියෙනවා. හැම අවුරුද්දෙම බිලියන් ගාණක් ජෙනරේට් කරනවා. මොකද ටච් කරන කස්ටමර් බේස් එක ඊටාම විශාලයි. පැහැදිලිද? රයිට්. අනිත් දේ තමයි මේ වගේ බිග් බිස්නස් එකක ඉන්කම් එක නැත්තම් ඒකෙන් යන්න පුළුවන් ආදායම අන්ලිමිටඩ්. ඇයි මේකේ ඉන්කම් එක හැමතිස්සෙම තීරණය වෙන්නේ සිස්ටම් එකෙන් සහ සිස්ටම් එක දුවවන්න පාවිච්චි කරන රිසෝසස් වලින්. සිස්ටම් එකක් හැමතිස්සෙම අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. අපේ සොෆ්ට්වෙයාර්ස් වගේම තමයි. එකපාරක් අපි සිස්ටම් එක සොෆ්ට්වෙයාර් එකක් නැත්නම් ඔපරේටින් සිස්ටම් එකක් ලියා ගත්තට පස්සේ ඒ සිස්ටම් එක ඊට පස්සේ අප්ග්‍රේඩ් කරන්න පුළුවන් ඕන ලෙවල් එකකට. පොඩ ෆයින් ටියුන් කරන්න පුළුවන්. ඒකට පාවිච්චි කරන රිසෝසස් ගත්තොත් අපි මේ වගේ බිස්නස් එක මේ බිස්නස් එකක් රන් කරන පාවිච්චි කරන ප්‍රධානම රිසෝසස් දෙකක් තියෙනවා. එකක් තමයි කැපිටල් එක, අනිත් එක තමයි හියුමන් රිසෝස් එක. මානව සම්පත්. හියුමන් රිසෝස් ගත්තොත් එහෙම ලෝකෙ මිනිස්සු ඕන තරම් ඉන්නවා. අධ්‍යාපන සුදුසුකම් සහ අත්දැකීම් රැකියාවල් කරලා එක්ස්පීරියන්ස් අරගෙන ලොකු ප්‍රමාණයක් ඉන්නවා. හොඳ ස්ටේබල් කම්පැනි එක හොඳ පැකේජ් එකක් බලාපොරොත්තුවෙන් රැකියාවට යන්න. උදාහරණයකට හෙට දවසේ ශතකට කිව්වොත් එහෙම
මයික්‍රොසොෆ්ට් එකෙන් හොඳ පැකේජ් එකක් දීලා ඉවරලා ඒ මයික්‍රොසොෆ්ට් එකට ඇවිල්ලා හිටින්න වැඩ කරන්න කියලා ශතක මේ කොච්චර දැන් ඉන්න කම්පැනිට ආදරය කරත් හොඳ පැකේජ් එකක් මයික්‍රොසොෆ්ට් එකෙන් දුන්නොත් ශතකට යන්න හිතෙන්නේ නැද්ද? ඇයි ඒ යන්න හිතෙන්නේ? නම පැකේජ් recognition එක පැකේජ් එක ඉන්ඩස්ට්‍රි එක අනේකම නේද? වැදගත්ම දේ ස්ටේබිලිටි එක. අපිට හොඳටම ෂුවර් එකක් තියෙනවා ඒ කම්පැනි එක මාර ස්ටේබල් කියලා. මොකද ඒකේ සිස්ටම් එක ඉතාම පවර්ෆුල්. ඒක නිසා ලෝකේ ඕන තරම් මිනිස්සු ඉන්නවා ඒ වගේ පවර්ෆුල් සිස්ටම් එකක වැඩ කරන්න බලාගෙන. ඔපචුනිටි එකක් ලැබෙනකම් බලන් ඉන්නේ. දැන්ට තියෙන ලොකුම අර්බුදය උපාධිධාරීන් ඉන්නවා. ඒ කියන්නේ ගොඩක් ඩිග්‍රීස් MScs PhDs කරපු අය ඉන්නවා. රැකියාව නැහැ. එක්කෝ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඉන්කම් ලෙවල් එකේ රැකියාව නැහැ. ඒක නිසා ගොඩ දෙනෙක් ඉන්නවා රැකියාව බලාපොරොත්තු වෙන. උදාහරණයකට දැන් රැකියාවක් කරන කෙනෙක් බොස්ට කිව්වොත් මං හෙට අයින් වෙනවා කියලා කවුරුවත් බය වෙන්නේ නැහැ. මොකද එයාගේ වෙනම ෆයිල් තොගයක් තියෙනවා. අපේ පොසිෂන් එකේ වේකන්සිස් වලට CV යවපු. ඒ තරම් ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් ඉන්නවා එක පොසිෂන් එකකට වේකන්සි කෝල් කරනවා. උදාහරණයකට දැන් සම්පත් බැංකුවේ මැනේජර් කෙනෙක් අයින් වෙනවා කියලා කිව්වොත් එහෙම සම්පත් බැංකුවේ නැත්තම් මේ මැනේජර් පොසිෂන් එකකට මේ එක වේකන්සි එකක් තියෙනවා කියලා පත්‍රය ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මොත් සාමාන්‍යයෙන් 20 30000ක්වත් එනවා ඇප්ලිකේෂන්. මොකද ඒ තරම් ක්වොලිෆයිඩ් අය ඉන්නවා ඒ පොසිෂන් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒකයි මැනේජර් කෙනෙක් වැඩිය මොනවත් කතා කරන්න යන්නේ නැත්තේ. අයින් වෙන්න කිව්වොත් එහෙම ඕන තරම් අය ඉන්නවා. එයාට මොකද අයින් වෙලා මැනේජර්ට බැංකුවක් දාන්න බෑනේ තනියම. අයින් වුණා කියලා තර්ජනයකුත් නැහැ සම්පත් බැංකුවේ අධිකාරියට. ඒ කියන්නේ ධම්මික පෙරට. පැහැදිලිනේ? රයිට්. එතකොට මෙන්න මේ හේතුව නිසා සිස්ටම් එක ඕන තරම් අප්ග්‍රේඩ් කරන්න පුළුවන් නිසා සහ මේ රිසෝසස් හියුමන් රිසෝසස් තා ප්‍රාග්ධනය ඕන තරම් බැංකු වලින් දෙනවා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට. ඊටාම අඩු රේට් වලට දෙන්න. අපිට ලෝන් ගන්න ගියාට පස්සේ ලොකු රේට් දුන්නට මේ ව්‍යාපාරිකයන්ගේ ගාවට බැංකුව ඇවිල්ලා ඉවරලා ලෝන් දෙනවා. මොකද මේගොල්ලෝන්ගේ ආයෝජනය කරාට පස්සේ ලොකු ලාභයක් ලැබෙනවා කියන එක ඒගොල්ලන්ට හොඳටම ෂුවර් නිසා. ඒතර ප්‍රාග්ධනයේ කිසිම අඩුපාඩුවක් ඇති වෙන්නේ තමන්ගේ මුදල් නෙමෙයි වෙනත් අනිත් අයගේ මුදල් මේ බැංකු වලින් මේ ව්‍යාපාරවල හිමිකරුවන්ට දෙනවා ව්‍යාපාරය වර්ධනය කරන්න. සිස්ටම් එක වර්ධනය කරන්න පුළුවන්. ඕන තරම් මානව සම්පතක් ඉන්නවා මිනිස්සු ඉන්නවා මේ වගේ සිස්ටම් වලට සම්බන්ධ වෙන්න බලන්න. මේ හේතුව නිසා මේ බිග් බිස්නස් වල හිමිකරුවන්ට දැවැන්ත අසීමිත ආදායමකට යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකයි අද දවසේ මල්ටි බිලියන් ඩොලර් බිස්නස්මන්ලා මේ වගේ ව්‍යාපාර ක්ෂේත්‍ර හරහා බිහි වෙන්නේ. Amazon වෙන්න පුළුවන්, Google වෙන්න පුළුවන්, Microsoft වෙන්න පුළුවන්, Alibaba වෙන්න පුළුවන්, McDonald, KFC වෙන්න පුළුවන්. මේ හරහා තමයි ලෝකේ ඉන්න ධනවත්ම Walmart වෙන්න පුළුවන් ධනවත්ම ව්‍යාපාරිකයෝ, ධනවත්ම මිනිස්සු බිහි වෙලා තියෙන්නේ. මොකද ඉන්කම් එක අන්ලිමිටඩ් ලෙවල් එකකට ගෙනියන්න පුළුවන්. එතනින් එහාට ගියාට පස්සේ මේකට අපි කියනවා පැසිව් ඉන්කම් එකක් කියලා. ඇයි පැසිව් ඉන්කම් එකක් කියලා කියන්නේ? මේ බිග් බිස්නස් වල ඕන වැඩ කරන කාලය උඩ නෙවෙයි යාගේ ආදායම තීරණය වෙන්නේ. නැත්නම් මේකේ ඕන ඒ ව්‍යාපාරයේ ඇතුලේ ඒ ප්‍රමිසස් එකේ ඉන්නවද නැද්ද කියන එක උඩ නෙවෙයි මෙයාගේ ඉන්කම් එක තීරණය වෙන්නේ. මොකක් මත තීරණය වෙන්නේ? සිස්ටම් එක සහ රිසෝසස් මත. විශේෂයෙන්ම මේ සිස්ටම් එක දුවවන්න අනිත් මිනිස්සු මේක ඇතුලේ වැඩ කරන ප්‍රමාණය මත තමයි ඉන්කම් එක තීරණය වෙන්නේ. ඒ වගේමයි මේ බිග් බිස්නස් ඕනර්ස්ලා තමයි ලෝකේ රැකියා ජෙනරේට් කරන අය. වැඩිපුරම ගවර්න්මන්ට්ස් නැත්තම් රටක පාලනයේ ඉන්න මිනිසුන්, පාලනයේ ඉන්න රජයන් බිග් බිස්නස් ඕනර්ස්ලා අපි ඔන්ටර්ප්‍රෙනියර්ස්ලා කියලා අඳුරන මේ බිග් බිස්නස් ඕනර්ස්ලාට පුදුම විදියට කැමතියි. මොකද වැඩිපුරම රැකියා ප්‍රමාණයක් ජෙනරේට් කළා වැඩිපුරම මිනිසුන් ප්‍රමාණයකට ආදායම් මාර්ග නිර්මාණය කරලා දෙන්නේ මේ බිග් බිස්නස් ඕනර්ස්ලා. ඒක නිසා ඒගොල්ලන්ට බදු සහන දෙනවා පුදුම විදියට. අනිත් මිනිසුන්ගේ කාලය පාවිච්චි වෙන නිසා මේ බිග් බිස්නස් ඕනර්ගේ ඉන්කම් එක ජෙනරේට් වෙන්න එයා පැසිව් ඉන්කම් එකක් ජෙනරේට් කරනවා. මොකද තවත් පිරිසක් එයාගේ යට වැඩ කරනවා. උදාහරණයකට ශතක වැඩ කරන කම්පැනි එක ඕනර් ගන්නකො. ශතකගේ ටයිම් එක එයා earn කරගන්නවනේ. ක්‍රමවේදයක් කරා. ශතකට ඒකට පැයට ගෙවන රේට් එකක් තියෙනවා. ඒ රේට් එකට අදාළව ඔයා වැඩ කරන කාලෙට ගෙවීමක් සිද්ධ කරනවා. හැබැයි ඔයාට ගෙවන ගාන වගේ කී ගුණයක් එයා හම්බ කරනවද ඔයා යොදවන කාලේ? ඇයි එහෙම වෙලා තියෙන්නේ? එයාට පුළුවන්කම ලැබිලා තියෙනවා ක්‍රමවේදයක් ඩිවෙලොප් කරලා අර හියුමන් රිසෝස් එකෙන් උපරිම
ඵලදායිතාවයක් එයාගේ ඒ අදාළ වැඩේට ගන්න. එයා කරන්නේ ඒකට අවශ්‍ය මැනේජින් පාර්ට් එක විතරයි. ඩිරෙක්ටර් බෝඩ් එකත් එක්ක බෝඩ් මීටින් වල එකතු වෙලා ෆයින් ටියුන් කිරීම කීපයක් විතරයි කරන්නේ. මොකද සිස්ටම් එක නිර්මාණය කරලා ඉවරයි ඔල්රෙඩි. පැහැදිලිද? ඉතින් ගොඩ දෙනෙක් කැමති මේ පැත්තට යන්න. හැබැයි මේ පැත්තට යන්න කරන්න අමුතු දෙයක් නැහැ. කරන්න තියෙන්නේ අර අපේ thoughts pattern එක, thinking pattern එක change කරගන්න එක විතරයි. මේ හැම කැටගරි එකේ මේ අපේ වම් පැත්තේ පේන employee self employee කැටගරි වල ඉන්න අය එකම විදියට මහන්සි වෙනවා ව්‍යාපාර කරන ගන්න. නැත්තම් රැකියා ක්ෂේත්‍රයේ ආදායම් මාර්ග නිර්මාණය කරන්න. පැහැදිලිද? ඒගොල්ලෝ පුදුම විදියට මහන්සි වෙනවා. big business owner කෙනෙක් පටන් ගත්තම ව්‍යාපාරේ පුදුම විදියට මහන්සි වෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ මේ හැම කෙනෙක්ම මහන්සි වෙන්නේ කොතෙන්ටද ඩිරෙක්ට් වෙන්නේ කියන එක. එම්ප්ලොයි කෙනෙක් මහන්සි වෙන එක තක්කාලි වගාවක් කරනවා වගේ නැත්නම් සෙල්ෆ් එම්ප්ලොයි කෙනෙක් මහන්සි වෙන එක තක්කාලි වගාවක් කරනවා වගේ. හැමදාම මහන්සි වෙන තැනකට තමයි ඩිරෙක්ට් වෙන්නේ. මොකද తాවකාලික ආදායමක් වෙනුවෙන් තමයි ඒගොල්ලෝ මහන්සි වෙන්නේ. හැබැයි big business owner කෙනෙක් අර විදියටත් වඩා සමහරට එම්ප්ලොයි කෙනෙක් සෙල්ෆ් එම්ප්ලොයි කෙනෙකුටත් වඩා දැවැන්ත විදියට මහන්සි වෙනවා. හැබැයි එයාගේ ආදායම ඩිරෙක්ට් කරගන්න එයා සිස්ටම් එකක් ඩෙවලොප් කරන්න නැත්නම් පොල් වගාවක් ගොඩනගා ගන්න. පැහැදිලිද? ඒකේ ඊළඟ ස්ටෙප් එකට ගියාට පස්සේ අපිට හම්බ වෙනවා මෙන්න මේ ඉන්වෙස්ටර්ස්ලා කියන අය. මෙයාලා තමයි ලෝකේ අඩුවෙන්ම මහන්සි වෙලා වැඩිම ධනයක් උපයන අය. ලෝකේ ජනගහනයෙන් 100%ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් තමයි සැබෑම ආයෝජකයෝ කියන අය ඉන්නේ. ඉන්වෙස්ටර්ස්, රියල් ඉන්වෙස්ටර්ස්. මේ ඉන්වෙස්ටර්ස්ලා කියන කැටගරි එකට එන්නේ ගොඩක් වෙලාවට මේ පරම්පරාගතව බූදල්ගත ධනෙ තියෙන අය. රොත්ෂීල්ඩ් ෆැමිලි වගේ අතිශය ධනවත් ෆැමිලි වලින් එන අය තමයි එන්නේ. එහෙම නැත්නම් මෙන්න මේ big business owners ලා පසු කාලීනව ආයෝජකයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ධම්මික පෙරේරා දැන් වෙනකොට බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග්, ජැක් මා මේ වගේ අය ගත්තොත් එහෙම දැන් ආයෝජන කරනවා විවිධ ක්ෂේත්‍ර ඇතුළේ. රියල් එස්ටේට් වෙන්න පුළුවන් නැත්නම් වෙන ක්ෂේත්‍ර ඇතුළේ ලොකු දැවන්ත ආයෝජන කරනවා. මොකද ඒගොල්ලෝ ලොකු වෙල්ත් එකක් දැන් ක්‍රියේට් වෙලා තියෙනවා. කෑෂ් ෆ්ලෝ එකක් හැදිලා තියෙනවා. එයාගේ අනුදැනුමින් තොරව එයාගෙන් ස්වාධීනව එයාගේ account එකට එන විදියට කෑෂ් ෆ්ලෝ එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ ලොකු වෙල්ත් එකක් ක්‍රියේට් වෙනවා. ඒව නැවතත් ඒ ආයෝජනය කරනවා වෙනස් ක්ෂේත්‍ර ඇතුළේ. ඒ හරහා නැවතත් මුදල් උපයනවා. අපි කියනවා මේ රොබර්ට් කියෝසාකි පැහැදිලි කරනවා මේ කෑෂ් ෆ්ලෝ ක්වොඩ්‍රන්ට් කියන පොත ඇතුළේ මේ ආයෝජකයෝ කියලා කියන්නේ මුදල් තමන් වෙනුවෙන් සේවය යොදවා ගන්නයි කියලා. මුදල් තමන් වෙනුවෙන් සේවය යොදවා ගන්නයි. එයා රොබර්ට් කියෝසාකි මේ big business owners ලා හඳුන්වන්නේ ක්‍රමවේදයක් තමන් වෙනුවෙන් සේවය යොදවාගෙන මුදල් හම්බ කරන අය කියලා. එම්ප්ලොයිස්ලා නැත්නම් සෙල්ෆ් එම්ප්ලොයිස්ලා කියන අය හඳුන්වන්නේ මුදල් වෙනුවෙන් වැඩ කරන අය කියලා. එයාලා හැමතිස්සෙම වැඩ කරන්නේ මුදල් වෙනුවෙන්. පැහැදිලිද? රයිට්. ඉන්වෙස්ටර්ස්ලා ගත්තොත් එහෙම ඉන්වෙස්ටර්ස්ලාගේ ඉන්කම් එක හැමතිස්සෙම අන්ලිමිටඩ්. මොකද එයා එක තැනක ඉන්වෙස්ට් කරලා නැහැ. විවිධ ප්‍රොජෙක්ට්ස් ඇතුළේ ඉන්වෙස්ට් කරලා තියෙනවා. ප්‍රොජෙක්ට්ස් 50ක් ඩවුන් වුණත් ප්‍රශ්නයක් නැහැ. තවත් ප්‍රොජෙක්ට්ස් 50කින් එයා ප්‍රොෆිට් කරනවා අර ඩවුන් වෙන ඒවාට වඩා. රයිට්. මෙයාගේ ඉන්කම් එක කොහොමත් පැසිව්. කිසිම අදාළත්වයක් නැහැ. කොරෝනා ආවද, ගං වතුරක් ආවද, සුනාමිය ආවද කිසිම අදාළත්වයක් නැහැ. මෙයාට හැමදාම ප්‍රොෆිට් වෙනවා. මොකද එයා විවිධ ක්ෂේත්‍ර ඇතුලේ විවිධ ප්‍රොජෙක්ට්ස් ඇතුලේ එයාගේ ඉන්කම් ඉන්වෙස්ට් කරලා තියෙනවා. නිකන් මම එක්සැම්පල් එකකට කියන්නම් මේ දැන් ජෝක් එකකට මේ ඉන්වෙස්ටර් කෙනෙක් කියලා කියන්නේ හරියට ආණ්ඩු පක්ෂයේ මේ ඡන්දෙටත් අනුග්‍රහය දීලා විපක්ෂ ඡන්දෙටත් අනුග්‍රහය දෙන කෙනෙක් වගේ. මොන පැත්ත දින්නත් එයා කොට යනවා. පැහැදිලිද? ඒ වගේ කෙනෙක්. මොකද එහෙම කරන්න පුළුවන් වෙන්නේ මෙයාට ලොකු වෙල්ත් එකක් තියෙන නිසා. ලොකු ධනයක් තියෙන නිසා. මෙයා මුදල් පාවිච්චි කරලා මුදල් හම්බ කරනවා. මුදල් වලින් මුදල් වර්ධනය කරගන්න. මුදල් මෙයා වෙනුවෙන් ඇත්තටම වැඩ කරනවා. බැංකු නැත්තම් ගොඩාක් මූල්‍ය ආයතන අතිශය කැමති මේ වගේ ආයෝජකයන්ට දෙන්න ඒගොල්ලන්ගේ මුදල් එයාලා හරහා වෙනත් ව්‍යාපාරවල ආයෝජනය කරන්න. මොකද මේ ආයෝජකයෝ ඉතාමත්ම බුද්ධිමත් අය. එයාලා දන්නවා මොන ව්‍යාපාරවලටද මුදල් යොදවන්න ඕන නැත්තේ කියලා. ලෝකේ අපේ 20 වෙනි සියවසේ ඉඳපු හොඳම ඉන්වෙස්ටර් තමයි වොරන් බුෆේ කියලා කියන්නේ.
බිල් ගේට්ස් කලින් හිටපු ලෝකේ නම්බර් 1 ධනවත්ම කෙනා. ඊට පස්සේ තමයි මයික්‍රොසොෆ්ට් එකේ වර්ධනයත් එක්ක බිල් ගේට්ස් ඉදිරියට ආවේ. වොරන් බෆේ ලෝකේ ඒ කියන්නේ ලෝකේ ගොඩාක් ව්‍යාපාර ක්ෂේත්‍ර ඇතුලේ ආයෝජනය කරලා තියෙනවා. එයා ආයෝජනය කරනකොට මාර බුද්ධිමත් කියලා පේන්නේ මෙන්න මේ දේ නිසා එයා අනිත් හැම කෙනෙක්ම මේ කිසියම් ව්‍යාපාරයක් අතාරද්දි තමයි එයා ව්‍යාපාරය මිලදී ගන්න. නැත්නම් ඒකට මුදල් ආයෝජනය කරනවා. ආයෝජනය කරලා ඉවරලා ඒක බාර දෙන මැනේජ්මන්ට් එකට ඒගොල්ලෝ ඒක ඩෙවලොප් කරලා ගන්න. එහෙම ව්‍යාපාර 100 ගණනක හිමිකාරයෙක් තමයි වොරන් බුෆේ කියලා කියන්නේ. හැබැයි එයා කළා තියෙන්නේ ආයෝජන කරපු එක විතරයි. 20 වෙනි සියවසේ හොඳම ආයෝජකයා. අපිටත් ආයෝජන පැත්තට ගියොත් එහෙම පුදුම විදිය නිදහසක් තියෙනවා. මොකද අපි මේ ව්‍යාපාර දිහා බලන්නවත් ඕනේ නැහැ. බිග් බිස්නස් ඕන කෙනෙක් යම් ලෙවල් එකකින් හරි බලන්න ඕන. ඉන්වෙස්ටර් කෙනෙක් බලන්න ඕනේ අපිට ඉන්වෙස්ටර්ස්ලා දකින්න ලැබෙන්නේ මාලිගා වගේ ගෙවල් වල, ක්‍රූස් ෂිප් වල, නැත්නම් ඔය බීච් වල හොඳට එන්ජොයි කරගෙන ඉන්නවා, 7 ස්ටාර් හොටෙල් වල ඉන්නවා, ලෝකෙ පුරා ට්‍රැවල් කරනවා. අන්න ඒ වගේ ලයිෆ් ස්ටයිල් එකක් තමයි මේගොල්ලන්ට තියෙන්නේ. පැහැදිලිද? එතකොට මේ ලෝකේ මුදල් හම්බ කරන අය රොබර්ට් කියෝසාකි මේ කෑෂ් ෆ්ලෝ ක්වොඩ්‍රන්ට් කියන පොත අරන් පැහැදිලි කරන්නේ මෙන්න මේ කැටගරි හතරෙන් එකකට වැටෙනවා. ඒකෙන් මේ වම් පැත්තේ ඉන්න අය ඇක්ටිව් ඉන්කම් එකක් ජෙනරේට් කරනවා කියලා කියනවා. දකුණු පැත්තේ ඉන්න අය පැසිව් ඉන්කම් එකක් ජෙනරේට් කරනවා කියලා කියනවා. පැහැදිලිද? right. එතකොට මේ ඇක්ටිව් ඉන්කම් එකක් ජෙනරේට් කරන අය පැසිව් ඉන්කම් එකක් ජෙනරේට් කරන අය අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා අපි බැලුවොත් එහෙම ලෝකේ ජනගහනයෙන් 95% එම්ප්ලොයි නැත්තම් සෙල්ෆ් එම්ප්ලොයි කියන කැටගරි එකට තමයි වැටෙන්නේ. ලෝකේ ජනගහනයෙන් 5%යි මේ B සහ I කියන කොඩ්රන් වලට වැටෙන්නේ. ඒකෙනුත් I කොඩ්රන් එක නැත්තම් මේ ඉන්වෙස්ටර්ස් ලෝකේ ඉන්නේ 100%ක් වගේ ප්‍රමාණයක්. right. හැබැයි ඒක නෙවෙයි මේ ප්‍රශ්නේ වාට පේනවා මේ උඩ ප්‍රසන්ටේජස් ටිකක් තියෙනවා. ලෝකේ ධනයෙන් 105යි මේ වම් පැත්තේ තියෙන එම්ප්ලොයි සෙල්ෆ් එම්ප්ලොයි නැත්නම් ලෝකේ ජනගහනයෙන් 95ක් ඇතුලේ බෙදෙන්නේ ලෝකේ තියෙන ධනයෙන් 105යි. ශතකට දැන් තේරෙනවද ඇයි මේ එම්ප්ලොයිස්ලා හැමදාම ෆයිට් කරන්නේ තමන්ගේ ඉන්කම් එක නැත්නම් තමන්ගේ සැලරිස් වැඩි කරන්න කියලා ගවර්න්මන්ට් වලට විරුද්ධව නැත්නම් තමන්ගේ වැඩ කරන ආයතන වලට විරුද්ධව හැමදාම ෆයිට් එකක් ගෙනියන්නේ ඇයි කියලා පැහැදිලිද? ඇයි හැමදාම සෙල්ෆ් එම්ප්ලොයිස්ලා මහන්සියලා වැඩ කරනවා කවදාවත් ඒ වැඩ කරන එක නවත්තන්න බැරිව ආදායම එන ගමන් ඒ ඇතිතරම් ආදායම නිර්මාණය කරගන්න බැරි ඇයි මේ වැඩ කරන කාලෙදි කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන්ද මේ මෙන්න මේ ආදායම් බෙදී යාමේ සංකල්පෙත් එක්ක ලෝකේ ධනයෙන් 105යි මේ ජනගහනයෙන් 95ක් අතර බෙදිලා යනවා. එතකොට ජනගහනයෙන් 95ක් හැමතිස්සෙම ස්ට්‍රගල් එක, ෆයිට් එක, කම්පිටිෂන් එකක ඉන්නවා. මේ එන පොඩි ධනය බෙදා ගන්න තමන් අතර. පැහැදිලිද? ලෝකේ ධනයෙන් 95ක් යනවා 105ක ජනගහනයක් අතර. ඒකයි ඒගොල්ලෝ අතර කම්පිටිෂන් එකක් නැත්තේ. ඇත්ති තරම් ධනයක් තියෙනවා. එයාලේ ධනය තමන්ගේ යටතට ගන්නවා තමන්ගේ තියෙන සිස්ටම් නැත්නම් ආයෝජන ක්‍රමවේද පාවිච්චි කරනවා. පැහැදිලිද? right. ඕකට වඩා භයානක දෙයක් තියෙනවා. මොකද්ද භයානක දේ? රිචඩ් ගෝඩන් පොතේ කියෙව්වා ටැක්ස් පැත්ත. ලෝකේ ජනගහනයෙන් මේ එම්ප්ලොයිස්ලා 140ක් Tamanට එන ආදායමෙන් ටැක්ස් විදියට පේ කරනවා ඍජු හෝ වක්‍ර බදු විදියට. ඩිරෙක්ට් හෝ ඉන්ඩිරෙක්ට් බදු විදියට Tamanට එන ආදායමෙන් 140ක් පේ කරනවා. අපි හිතන් ඉන්නේ සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙක්, ස්පෙෂලිස්ට් ડોක්ටර් කෙනෙක් නැත්නම් කන්සල්ටිං ඉන්ජිනියර් කෙනෙක් නැත්නම් ටියුෂන් ගුරුවරයෙක් අර මං කිව්වා වගේ මිලියන ගාණක් හම්බ කරන කෙනෙක් හાર્ඩ්වෙයාර් බිස්නස් ඕන කෙනෙක් ගත්තොත් හොඳට හම්බ කරන මිලියන ගාණක් හම්බ කරන දවසටම සේල්ස් යනවා සමහරට මිලියන 2-3ක් එන්න පුළුවන්. අපි හිතන්නේ ඒගොල්ලෝ හොඳට මුදල් හම්බ කරනවා කියලා. හැබැයි ලෝකේ වැඩිපුරම ටැක්ස් ගෙවන්නේ සෙල්ෆ් එම්ප්ලොයි කැටගරි එකේ ඉන්න. 60ක් ටැක්ස් ගෙවනවා සෙල්ෆ් එම්ප්ලොයි කැටගරි එකේ ඉන්න කෙනෙක්. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි උපයන ආදායමෙන් 60ක් ආපස්සට ගවර්න්මන්ට් එක ගන්න. මොන රටේ වුණත්. ඒ හේතුව නිසා තමයි අපි දකින්නේ ඩොක්ටර්ස්ලා අවුරුදු 60 70 80 වුණත් තාමත් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න යන්නේ. ඉන්ජිනියර්ස්ලා තාමත් කන්සල්ටන්සි කරන්න යනවා විවිධ කම්පැනි වලට අවුරුදු 60 70වත් වෙලා. ඇයි
ශතක හිතනවාද ඇත්ති තරම් මුදලක් එයා වැඩ කරපු අවුරුදු 30 40 ගාන ඇතුළත ඒ කියන්නේ අවුරුදු 55 60 වෙනකම් වැඩ කරන කාලය ඇතුළත තමන්ගේ ඉතුරු කාලය තමන්ට ආස විදියට ගෙවන්න තරම් මුදලක් එකතු කරගන්න පුළුවන් වුණා නම් ඒගොල්ලෝ නැවතත් කන්සල්ටන්සි කරන්න යයි කියලා යවෙන්නේ නැහනේ. අපි නිදහසේ ඉන්නනේ බලන්න. අපි ට්‍රැවල් කරන්න බලනවා, ඒකෙන් එන්ජොයි කරන්න බලනවා නේ. අවුරුදු 50 ගානක් වෙනකම් මහන්සි වුණු කෙනෙක් බලන්නේ නැද්ද? තමන්ගේ ලයිෆ් එක අන්තිමට කේවත් එන්ජොයි කරගන්න. බණක් භාවනාවක් කරගන්න යනවා. ඇයි ඒගොල්ලෝ නැවත නැවතත් රට යන්නේ? ඒගොල්ලොන්ගේ ලයිෆ් ස්ටයිල් එක මේන්ටේන් කරන්න එයාලට ප්‍රමාණවත් තරම් මුදල් නැහැ. මොකද මුදල් ඇවිත් තියෙනවා අනිත් පැත්තට ගිහිල්ලා තියෙනවා. ලොකු මුදල් ප්‍රමාණයක් එනවා. මුදල් එන නිසා බැංකුවලින් ලෝන් එහෙම දෙනවා. ඒගොල්ලන්ට කෝටි 1.5ක දෙකක වාහනයක් ගන්න උනා. කෝටි 3ක විතර ගෙයක් හදන්න උනා. වැඩේ තියෙන්නේ ඒවා ආපස්සට අනිත් පැත්තට ගන්න. ටැක්සි තියෙන. පැහැදිලිද? බිග් බිස්නස් ඕනර්ස්ලා මම කලින් කිව්වා වගේ ලෝකයට රැකියා නිර්මාණය කරන අය. මේ හේතුව නිසා හැම රටකම ගවර්න්මන්ට් කැමති මේ ව්‍යාපාරිකයන්ට. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට. එයාලට දෙන්න පුළුවන් හැම ටැක්ස් සහනයක් මේගොල්ලෝ දෙනවා. මොකද ගවර්න්මන්ට් එකකට තියෙන ලොකුම ප්‍රශ්න තමයි ලෝකේ ඕනම රටක තමන්ගේ ජනයාට තමන්ගේ රටේ ඉන්න මිනිස්සුන්ට රැකියා දෙන එක. ඒකට උත්තරයක් හදන ඕනෑම ව්‍යාපාරිකයෙක්ට ඒගොල්ලෝ උපරිම බදු සහන දෙනවා මේ ව්‍යාපාරේ ගොඩනගන්න. පැහැදිලිද? අනිත් ගොල්ලෝ ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්න පුළුවන් නම් ලීගලි zero tax තමයි ගෙවන්න ඕනේ. ලීගලි අපි කිසිම ටැක්ස් එකක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ ආයෝජකයෙක් විදියට ඉදිත්. ඉතින් මෙන්න මෙතන තමයි රියල් මැජික් එක තියෙන්නේ. අපි ඇත්තටම මේ එම්ප්ලොයි සෙල්ෆ් එම්ප්ලොයි කියන කැටගරි වල හිටියොත් වැඩ කරන්නේ අපිට නෙවෙයි. අපේ ජීවිතෙන් වැඩිම පංගුවක් වැඩ කරන්නේ වෙනත් අය වෙනුවෙන්. එක්කෝ ගවර්න්මන්ට් එකේ ඉන්න ඉහළ ත්‍රාන්තයක් මේන්ටේන් කරන්න, එහෙම නැත්නම් අපේ රැකියා ස්ථානයේ ඉන්න අපි වැඩ කරන ආයතනයේ හිමිකරුවා එයාගේ ඩ්‍රීම්ස් වලට යන්න තමයි අපි වැඩ කරන්නේ. හැබැයි ඔය වැඩ ටිකම අපි වෙනුවෙන් කරන්න පුළුවන් නම් අපේම කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන කරන්න පුළුවන් නම් මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම ඔය අපි එළියට යොදවන එනර්ජි එක, අපේ ශක්තිය, අපේ දැනුම සේරම අපේ ව්‍යාපාරයක් ගොඩනගා ගන්න පාවිච්චි කරන්න පුළුවන්.